साधु 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 नमस्कार वेवा බුදුරුවනට සනදා බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සනදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාර වේවා සාදු 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 අසපේ වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුද්ධ ශාසනයක් තුල ශ්‍රාවකයන් බවට පත්වෙච්ච උපාසක උපාසිකාවන් බවට පත් වුණ මේ පින්වතුන්ට අද දවසේ ඉතාම විශේෂයි. ඒ තමයි අද අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුගමනය කරනවා. ඒ රහතන් වහන්සේලා අනුගමනය කරනකොට ඔබ ඕනෑමට වැඩිය ලිහිල්ව හිතන්නත් හොඳ නැහැ. ඒ වගේම ඕනෑමට වැඩිය අතිධාවනය කරලා ඉක්මවා හිතන්නත් හොඳ නැහැ. ඒ තමයි විශේෂයෙන් ගෙවල් වල ඉඳලා සීල් ගන්න නිසා ප්‍රායෝගිකව ඔබට අසපුවට ඇවිල්ලා සීල් ගන්නවා වගේ විවේකයක් නැති වෙන්න පුළුවන්. සමහරවිට ඔබ ඉන්න කාමරේම තව අය ඉන්න පුළුවන්. ඔබේ නිවසේ පුංචි දරුවෝ ඉන්න පුළුවන් කරදර කරගෙන. ඒ සමහර එක ගැටලු අපි අහනවා. සීල් අරගත්ත දවසට පුංචි ළමයි වඩාගත්තට කමක් නැති කියලා. කෑම බීම හදලා ඒගොල්ලන්ට දුන්නට කමක් නැති කියලා. ඒ ඔක්කොම ප්‍රායෝගිකව අපි බලන්න ඕනේ. අපි වලකින්නේ මේ සමාදන් වන සීල්පද 8 බිඳෙන ආකාරය. ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, අබ්‍රහ්මචර්යාවෙන්, බොරුවෙන්, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන්, විකාර භෝජනයෙන්, නැටුම් ගැයීම් සැකසීම ආදී සහ උසස් වටින සැප පහසු ආසන පරිහරණය. ඒ අට තමයි අපි මතක තියාගන්න ඕනේ. ඊට අමතරව සිල්පද හැටියට නොවුණත් අපි සිල් දවසේ දෙතිස් කතාවෙන් කියලා සංවරව ගත කරනවා. වෙනදට වැඩි විශේෂත්වයක් ඉක්මීමක් සංවර බව තියෙනවා. ඊට අමතරව ගොඩාක් දේවල් හිතන්න ඕනේ. ඔය ටික පුරුදු කරගන්න. ඇත්තටම කිව්වොත් කායයි වචනයයි හිතයි ඔය තුන සංවර කරගන්න මහන්සි ගත්තම හරි. නමුත් සාමාන්‍ය විදිහටම වෙනදා වගේම දවස ගෙවනවා නම් සිල් දවසේ අදයි ලොකු වෙනසක් නැහැ. එතකොට මහත්ඵල මහාන් සංසෝ පෝසත සිල් දවසක් කරගන්න බැරි.
අපි අද ඉගෙන ගන්නේ ටිකක් ගැඹුරු දේශනයක්. සංයුත්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ පළවෙනි කොටසේ මේ දෙසුම ඇතුළත් වෙන්නේ ඉන්ද්‍රිය සංයුත්තේ. ඉන්ද්‍රිය ධර්ම ගැන ඔබ අහලා ඇති. සීක බල නම් අහලා තියෙනවා. පංච සීක බල ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා. සාමාන්‍යයෙන් අපි පංච සීක බල කියන ශ්‍රද්ධා, හිරිය, තප්ප, විරිය, ප්‍රඥා කියලා කියනවා. ශ්‍රද්ධා, හිරිය, තප්ප, ප්‍රඥා කියලා කියනවා. නමුත් පංච ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ වගේම තව තියෙනවා පංච බල. ඒ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ සංයුත්ත නිකාය මහා කස්සප මහ රහතන් වහන්සේ සහ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව දරාගෙන වෙන්නේ. ඒ මහා කස්සප මහ රහතන් වහන්සේ දරාගෙන ආපු මේ සංයුත්ත නිකාය ඒ පරම්පරාව ඊටාම ගැඹුරු ධර්ම කොටසක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මන වර්ගීකරණය කරලා සංගායනා කරලා තියෙන සංයුත්ත නිකාය. ඉන්ද්‍රිය ධර්ම ගැන ඉන්ද්‍රිය සංයුක්තිය තියෙනවා, බල ධර්ම ගැන බල සංයුක්තිය තියෙනවා, සතිපට්ඨාන සංයුක්තිය සතිපට්ඨාන ධර්ම තියෙනවා, ඉද්ධිපාද සංයුක්තිය ඉද්ධිපාද තියෙනවා. ඊළඟට සම්මාප්පදාන සංයුක්තිය සතර සම්මාප්පදාන වීර්ය තියෙනවා. මග්ග සංයුක්තිය ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. බොජ්ජංග සංයුක්තිය බොජ්ජංග තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ පරිච්ඡේද වලට වෙන් කරලා සංයුත්ත නිකායේ තිබෙනවා. සත්‍ය සංයුත්තේ සත්‍ය චතුරාර්ය සත්‍ය තියෙනවා. මේ විදිහේ හරි විශේෂ වර්ගීකරණයක්. අපි අද ඉගෙන ගන්නේ ඉන්ද්‍රිය ධර්ම ගැන කියන විශේෂ දෙසුමක්. ආපන සූත්‍රය ඔබ අහලත් ඇති කලින්. ආපන කියන ප්‍රදේශීය දේශනා කළ නිසා නම් හඳුන්වනවා. නමුත් ඊට කලින් ඉන්ද්‍රිය ධර්ම පහ කිටියෙන් හඳුන්වනවා. ඉන්ද්‍රිය සංයුත්තේන විභංගාදී සූත්‍රවල විස්තර කරලා තියෙනවා. ඉන්ද්‍රියක් කියන්නේ ඇහැ ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය සංයුත්තේන ඒ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය ගැන විස්තර වෙනවා. තව ඉන්ද්‍රිය වර්ග ගොඩාක් ගැන විස්තර වෙනවා. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. එහෙම ඒ වේදනා සම්බන්ධ ඉන්ද්‍රිය වශයෙන් පවතීම ගැන උගන්වනවා. තවත් තියෙනවා අනඤ්ඤාතඤ්ඤ සාමාති ඉන්ද්‍රිය, ආනීන්ද්‍රිය, අඤ්ඤතා ඉන්ද්‍රිය ආදී මාර්ගඵලවල එක එක මට්ටම් ගැන. අපි ඒව ගැන කතා කරන්නේ අද. අද කතා කරන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ගැන. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? කතමංච භික්ඛවේ සාදීන්ද්‍රියං ඉද භික්ඛවේ අරියසාවකෝ සත්‍තෝ හෝති. මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වෙයි. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත බුදුරජාණන්ගේ අවබෝධය අදහනවා. සද්ධාති සාමාන්‍ය ඇදහිීමක් බුද්ධ ආගමේ නැහැ කියන පඬිතයි කියනෝනේ. නමුත් මේ ශාසනයේ වචනයක් තියෙන පාලියෙන් සද්ධාති. ඒකේ සිංහල තේරුම තමයි අදහනවා. බලවත් විශ්වාස කරනවා කියන අදහස. එතකොට මේ ආර්ය ශ්‍රාවකය මොකක්ද බලවත් විශ්වාස කරන්නේ අදහන්නේ? තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය කියවෙන්නේ කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගුණ 9. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වහන්සේක සම්මා සම්බුද්ධ වහන්සේක විද්‍යාචර්ය සම්පන්න වහන්සේක ආදී වශයෙන් ඒ කියන ගුණ 9 තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තියෙන්නේ. ආන්‍ය අවබෝධය ගැන ඇති කරගන්න බලවත් ඇදහිීමට, විශ්වාසයට, ප්‍රසාදයට කියනවා ශ්‍රද්ධාව.
ඒක ඉන්ද්‍රියක් වගේ පිටපුවාම කියනවා සද්ධීන්ද්‍රිය ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය කියලා. කතමංච භික්ඛවේ විරීන්ද්‍රියං මහණෙනි විරීන්ද්‍රිය කියන්නේ මොකද්ද? ඉද භික්ඛවේ අරිය ශාවකෝ ආරද්ධ විරිය විහෙරති. මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ඇරඹූ වීරියෙන් වසනවා. යමක් කරන්න පටන් ගන්නදිම තියෙනවනේ වීරියක්. ඒක තමයි හොඳටම තියෙන ආන්නේ වගේ. හැම වෙලාවෙම ඇරඹූ වීරියක් තියෙනවා. මොකටද? අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මයන් ප්‍රහාණයට. කුසලානං ධම්මානං උපසම්පදා කුසල ධර්ම සම්පාදනයට. ඒ වීරිය තාම ස්ථාවර එකක්. දල්ද පරක්කම දැඩි පරාක්‍රමයකින් යුක්ත එකක්. අනික්කිට දුරෝ ආත් නොහරින වගකීමක්. කුසල ධර්මයන් පිළිබඳ කුසලේසු ධම්මේසු. දැන් අකුසල් දුරු කරන්න කුසල් උපදවාගෙන ස්ථාවර කරගන්න තියෙන වීරිය ස්ථිර වූ දැඩි වූ ආත් නොහර එකක්. හොඳ වගකීමක් තියෙනවා තමන්ට කුසල් රැක ගන්න අකුසල් දුරු කරන්න. ඒ තමයි විරිය. කතමංච භික්ඛවේ සතිඉන්ද්‍රියං මොකද්ද මහණෙනි සතිඉන්ද්‍රිය? ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ සතිමා හෝති මහණෙනි සසුනේ ආර්ය ශ්‍රාවකයා ස්මෘතිමත් වෙනවා. සිහියත්තේ වේ. පරමේන සති නේපක්කේන සමන්නාගත උතුම් වූ ස්ථානයට උචිත නොනින් යුතු වීරියක් ඒක. නිකම් මේ ඇඟට හයියගෙන මේ නොනින් යුතු සිහිය පිහිට වීමක් ඒක. පරමේන සති නේපක්කේන ස්ථානයට උචිත ආකාරයෙන් නොනින් යුතු සිහිය පවත්තන්නේ. නිකම් මොකක් හරි අරමුණක සිහිය තියන් ඉන්නව නෙමෙයි. අවස්ථාවට උචිත ආකාරයේ සිහිය පවත්තන නොනින් යුතු බලවත් සිහිය. චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතයෙන් සිහිය පවත්තන කෙනෙකුට බොහෝ කලින් කල කීදී සිහි කර හැකි වෙනවා. නැවත නැවත සිහි කර හැකි වෙනවා. සිහිය සාමාන්‍ය විදියටවත් පැවැත්වුවේ නැත්නම් අඩුම තරමේ අපි කලින් කියපු දේවත් අපිට කිව්වද කියලා මතක නැහැ. කරපු දේ කළාද කියලා මතක නැහැ. නමුත් මේ හරියට සිහිය පිළිටවන ශ්‍රාවකයට සාමාන්‍ය දේවල් පවා හොඳ මතකයක් තියෙනවා. ඒ සිහිය දියුණු කළොත් පෙරගත කළ ජීවිත පවා දකින්න පුළුවන්. ඒ තරමටම මේ සිත දියුණු කළ හැකි ගුණයෙන් යුක්තයි සිහිය. සති ඉන්ද්‍රිය හැම වෙලාවෙම මේ තමන්ගේ ජීවිතය තුල සිහිය පවත්වා ගන්නවා. ගොඩක් වෙලාවට අපේ හිත දුවන්නේ බාහිරට. නිසා සතිපට්ඨානයේදී කරන්නේ සිත තමා ළඟ තියා ගන්නවා. ලෝකේ හොයන්න කලින් තමාගේ දේවල් හොයනවා. ඒක සිහිය සතිය සතිඉන්ද්‍රිය. කතමංච භික්ඛවේ සමාධිඉන්ද්‍රියං මහණෙනි සමාධිඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධිමුන් සමාධිය හරි වැදගත්. ආර්ය සමාධිය කියන්නේ වස්සග්ගාරම්මණං කරිත්වා කෙලෙසුන්ගෙන් නිදහස් වීම අරමුණු කරගෙන නිවන අරමුණු කොට ලබන සමාධියයි ලබති චිත්තස් ඒකාග්‍රතා සිතේ එකඟ බවයි. නිවන අරමුණු කරගෙන සමාධිය ලබනවා සිතේ එකඟ බවක් ලබනවා නම් ඒක තමයි සමාධි ඉන්ද්‍රිය. සාමාන්‍ය බුදු සසුනෙන් පිට එතකොට නිවනක් නැහැ. ඒ ලබන සමාධි ඉන්ද්‍රියක් නැහැ. බුදු සසුනෙන් පිට ඉන්ද්‍රිය නැහැ. ඉන්ද්‍රිය ධර්ම තියෙන බුදු සසුන තුළ. නිකම්ම ශ්‍රද්ධාව ඒගොල්ලන්ගේ ආගම ගැන විශ්වාසය තියෙන පුළුවන්. ඒක හැබැයි ආර්ය ශ්‍රද්ධාවක් වෙන්නේ ඉන්ද්‍රියක් වෙන්නේ. විරිය ඉන්ද්‍රියක් වෙන්නේ, සිහිය ඉන්ද්‍රියක් වෙන්නේ, සමාධි ඉන්ද්‍රියක් වෙන්නේ. මොකද ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ? ආර්ය ශ්‍රාවකෝ ප්‍රඥාවන්තෝ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තෙක් වෙනවා.
ප්‍රඥාව ඇත්තේදී උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමානව උදේ කියන්නේ හට ගැනීම අර්ථ කියන්නේ නැතිවීම. හට ගැනීම නැතිවීමට අනුව පවත්තන නුවණක් තියෙනවා. හට ගැනීම නැතිවීම හොඳට තේරුම් ගත්ත. අරියාය නිබ්බේධිකාය ආර්ය වූ අවබෝධයෙන් කලකිරීමට නිසි තියුණු නුවණ සම්මා දුක්ඛක්ඛය ගාමිනියන් මනාකොට දුක්ෂය කිරීමට පමනවනවා ඒ ප්‍රඥාව. දුක ගෙවලා දාන්න උදව් වෙන නුවණ. ආර්ය වූ නුවණ. මේ ලෝකය ගැන අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙන නුවණ. මේ ලෝකයේ ඇත්ත දකින තියුණු ප්‍රඥාවෙන් යුතු නුවණ. ඒක තියෙන්නේ මේ සියලු සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම දැකීමත් එක්ක. ඒක තමයි ප්‍රඥාවෙන් කියන්නේ. ඔය අපි සරලව තේරුම් ගත්තේ ඉන්ද්‍රිය ධර්ම පහ. තවත් දේශනාවක තියෙනවා දඨබ්බ කියන සූත්‍රයේ ඒ ඉන්ද්‍රියන් අපිට දකින්න තියෙන්නේ මොන අතුලද? සාධින්ද්‍රිය දැකිය යුත්තේ චතුස සෝතාපට්ඨයන්ගේසු සෝතාපට්ඨයන් අතර තුල. දැන් මේ ඉන්ද්‍රිය කියන්නේ පිට ප්‍රෝපණය වෙන එකක් නෙමෙයි අපේ ජීවිතය තුළ. ඒතකොට ඒවා අපිම තමයි අඳුන ගන්න ඕනේ අපි තුළ ඉන්ද්‍රිය තියෙනවද නැද්ද කියලා. බුදු කෙනෙකුට හැරෙන්න ඒවා බලන්න බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අද අපිට බලන්න නැති නිසා අපිම තමයි අපේ ඉන්ද්‍රිය හඳුන ගන්න ඕනේ. කොහොමද අපි තුල සෝතාපට්ටි අංග තියෙනවද? අපි සෝතාපට්ටි අංග තුල ඉන්නවද? කියලා බලනකොට අපිට මැනගන්න පුළුවන් බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන අවච්ඡ ප්‍රසාදේ ආරිකාන්ත සීලය. උට සීලය ශ්‍රද්ධාවට සම්බන්ධයි කියලා දැන් උඩ තේරෙනවද? සද්ධා ඉන්ද්‍රිය දැකිය යුත්තේ සෝතාපට්ටි අංග අතර තුලයි. විරිය ඉන්ද්‍රිය දැකිය යුත්තේ චතුස සම්මප්පදානී සතර සම්‍යක් ප්‍රදාන වීර්ය තුලයි. නෝපන්න කුසල නෝපදීමට උපන්න කුසල ප්‍රහාණයට කරන වීර්ය. නෝපන් කුසල උපදවා ගන්න උපන් කුසල ස්ථාවර කරගෙන පරිපූර්ණ කරගන්න කරන වීර්ය. සති ඉන්ද්‍රිය දැක්ක යුත්තේ චතුස සතිපට්ඨානී සතර සතිපට්ඨාන තුලයි. මම ඒකට කියවර සිහිය තමා තුළම රඳව ගන්න මහන්සි වෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සති ඉන්ද්‍රිය දැකගත යුත්තේ කොතැනද? සති ඉන්ද්‍රිය සතර සතිපට්ඨාන තුළ. සමාධි ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැනද? චතුසු ධානයේසු ඔක්කොම හතරටදී ධ්‍යාන හතර තුළයි. ප්‍රඥා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ චතුසු අරිය සත්‍යසු ආර්ය සත්‍ය හතර තුළයි. එතකොට ආර්ය සත්‍ය හතර තුළ ආර්ය සත්‍ය පිළිබඳ යම් තියෙන දැක්ම අවබෝධය තමයි නම් ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. හැබැයි විභංග සූත්‍රයේදී ඉගෙන ගත්තේ උදයත්ථ ගාමිනී හට ගැනීම නැතිවීම. මොකක්ද පටිච්ච සමුප්පාද සමුදය නිරෝධය. දුක්ඛ සමුදය නිරෝධය තණ්හාව නිසා දුක හට ගන්නවා. තණ්හා නිරෝධී දුක නැති වෙනවා. මේ ලෝකේ යථාර්ථය දැකීම ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට ඉගැන්වෙන්නේ. එතකොට අපි යම් කිසි තේරුම් ගැනීමක් සරලව ඉන්ද්‍රිය ධර්ම ගැන පැහැදිලි කරගත්තා. එන්නතුනේ කවදා හරි අපි ඔය ප්‍රාර්ථනා කරන හැමදාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබෙනවා. එතකොට ඒක ප්‍රාර්ථනාවකින් වෙන්නේ නැහැ. ඒක පින් රැස් කර ගැනීම පමණකින් වෙන්නේ නැහැ. වත් පිළිවෙත් බුදු පූජා කිරීම පමණකින් වෙන්නේ නැහැ. ඒ පින වත් පිළිවෙත් බුදු පූජා ඒ දේවල් උපයෝගී කරගෙන අපි තම තමන් වෙනම නිවන් මඟ වැඩි යුතුයි. ඉන්ද්‍රිය වැඩි යුතුයි. කවදා හරි අපි මේ ඉන්ද්‍රිය පරිපූර්ණ කරගත යුතුයි. මේ ඉන්ද්‍රිය සබ්බේන සබ්බං සබ්බතः සබ්බං නැති. සියලුම ආකාරයෙන් හැම ආයුරකින්ම කොහොමවත්ම නැත්නම් චුට්ටක්වත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පොඩ්ඩක්වත් පිළිලා නැත්නම් ඕ බාහිර පෘථග්ජනයෙක් කියලා කියන්නේ බුද්ධ දේශනාවට. ආර්ය ශ්‍රාවකත්වයට එන්න නම් ඔය ශ්‍රද්ධාව,
විරිය සති සමාධි ප්‍රඥාව අල්ප මාත්‍රයක් කර තියෙනවා. එතකොට ඒ ඔක්කොම නිකන් එකට අච්චල් බැඳගෙන වගේ තියෙන්නේ. අපි අද ඉගෙන ගන්න අන්න ඒ වගේ තිස්සුම. මේ ඉන්ද්‍රිය ශ්‍රද්ධාව වැඩිලා පස්සේ කාලයකට පස්සේ වීර්යය වැඩෙනවා. අපි ශ්‍රද්ධාව වඩලා ඉවර වෙලා වීර්ය වඩන්න පටන් ගන්න ඕනේ. වීර්ය වඩලා ඉවර වෙලා සිහිය වඩන්න එහෙම නෙමෙයි. සමහර ඉන්ද්‍රියක් වැඩි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම ශ්‍රද්ධාව දියුණු වෙනවා කියන්නේ ප්‍රඥාවක් දියුණු වෙනවා ටික ටික හරි. එකට එකක් සම්බන්ධයි. කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි බලමු. අපි අද ඉගෙන ගන්න ප්‍රධාන දේශනය ආපන සූත්‍රය. ඉන්ද්‍රිය සංයුත්තේ. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය අංග ජනපදයේ ආපන කියන කුඩා නගරයේ. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආමන්ත්‍රණය කළා. මෙහෙම ඇහුවා. යෝසෝ සාරිපුත්ත ආර්ය ශාවකෝ තථාගතී ඒකාන්තගතෝ අභිප්පසන්නෝ පිනෝ සාරිපුත්ත යම්මේ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ ගැන ඒකාන්ත වශයෙන් පැහැදීමටපත් වුණු අභිප්පසන්නෝ ගැඹුරින් පැහැදුණොත් විශේෂයෙන් පැහැදුණොත් අපිනුසෝ තථාගතේවා තථාගත ශාසනේවා කාංකේයවා විචිකිච්ඡේයවා ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන හරි බුද්ධ ශාසනය ගැන හරි සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙයිද? ප්‍රශ්නේ තේරුණාද? ඇහුවේ යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන ඒකාන්ත පැහැදීමක් ගැඹුරු පැහැදීමක් තියෙනවා නම් ඔහුට තථාගතයන් වහන්සේ ගැන හරි තථාගතයන් වහන්සේ වදාරන දේ කියන්නේ බුද්ධ ශාසනය ගැන සැකයක් විමතියක් ඇති වෙයිද? විචිකිච්ඡාවක් ඇති වෙයිද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ස්වාමීනි එහෙම එකක් ඇති වෙන්න විදියක් නැහැ. එහෙනම් ඔය දැන් සැක කරන්නේ විචිකිච්ඡා කරන්නේ අඩුම තරමේ ඒකාන්ත පැහැදීමකටවත් ආවේ නැති අය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලස්සන දහම් ක්‍රමයක් කියනවා. සද්දස්සලි බන්ති ආර්ය ශාවකසේතං පාටිකංකං මහණෙනි ස්වාමීනි ශ්‍රද්ධාව තියෙන ආර්ය ශ්‍රාවකයා මේට කැමති විය යුතුයි. ඔහු ගෞරවයෙන් දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දහම් කරුණ කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා අපි ශ්‍රද්ධාව කලින් ඉගෙන ගත්තානේ. ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා මේ දෙයට කැමති වේ යුතුයි. යම් ආරද්ධ විරියෝ විහරිස්සති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ධාවා දල්ල පරක්කමං කිච්චදර කුසල ස්ථාපේස. අකුසල ධර්මයන් ග්‍රහණයට කුසල් උපදවා ගන්නට ස්ථිර වූ වීරියක් දැඩි පරාක්‍රමයක් අත් නොහල වීරියක් පවත්වනවා කියන කරුණට පවත්වන්නේය කියන කරුණට ආර්ය ශ්‍රාවකයා කැමති යුතු ශ්‍රද්ධාව තියෙනවා නම් ඒකත් සරලව කිව්වේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා තමයි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ ජීවිතය තුළ තමයි වීරිය ඉන්ද්‍රිය හටගන්නේ. එතකොට ඒක අනිත් පැත්තට මොකද්ද? අපි වීරිය නැහැ කියනවා නම් ඒකේ කියවෙනවා ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැක්ක නේද? දැන් මේ වෙලාව නැහැ. සීල් ගන්න බෑ.
වැඩ කටයුතු තව තියෙනවා. දැන් ගොඩක් අය කියන්නේ අපි හිතුවේ තාම අසකෝ අහලා ඇති කියලා. කියනවා. ඒතකොට ඒ වෙන හොයලා නැහැ. දැන් අර සිල්වැඩ සටහන නැද්ද? හාමුදුරුවනේ කියලා. ඒ කියන්නේ ඒක ලොකු වැදගත් එකක් නෙමෙයි ජීවිතේට. එතකොට මේ වීරිය නැති වෙලා ගුණධර්ම රකින්න, සිල්පද රකින්න. දැන් සිල්ලකින් කියන්නේ කුසලය. ඒ කුසල උපදවා ගන්න, අකුසල දුරු කරන්න වීරිය නැති වෙලා. ඒ වීරිය නැති වෙන්න හේතුවට මොකක්ද වෙලා තියෙන්නේ? කලින් ශ්‍රද්ධාවේ ප්‍රශ්නේ. ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා තමයි කුසල් දහම් පිළිබඳ ස්ථිර වූ වීරියක් පවත්වනවා කියන එකට කැමති දෙයුත්තේ. යානිස්ස බාන්තේ විරියන් තදස්ස විරීන්ද්‍රියන්. අන්නේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න කරන්නේ දැඩි වීරිය පරාක්‍රමය තියෙනවා. මේක තමයි ඔහුගේ ඒ වීරිය තමයි වීරිය ඉන්ද්‍රිය. ඒ කියන්නේ 아무තු එකක් නෙමෙයි. ඒ තමයි වීරිය ඉන්ද්‍රිය. සද්දස්සේ බන්තේ අරිය ශාවකස්ස ආරද්ධ විරියස්සේ තම් පාඨකංකා. ස්වාමීනි ශ්‍රද්ධාව තියෙන ආරද්ධ විරිය තියෙන. ඒ කියන්නේ පටන්ගත් වීරිය තියෙන ආර්ය ශ්‍රාවකයා මෙය කැමති වේ යුතුයි. යම් සතිමා භවිස්සති පරමේන සතිනේ පක්කේන සමන්නාගතු චිරකතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒ උතුම් වූ සිහිය පවත්වනවා කියනට කැමති යුතුයි. ස්ථානෝචිත නුවණින් යුතු තැනට ගැලපෙන සිහිය, උතුම් සිහිය, බොහෝ කලින් කළ කී දේ පවා සිහි කළ හැකි සිහිය පවත්වනවා කියනට කැමති වෙන්න ඕනේ කවුද? ශ්‍රද්ධාව තියෙන, වීරිය තියෙන ශ්‍රාවකයා. පෙරබු වීරිය තියෙන ශ්‍රාවකයා. එහෙනම් මේ සිහිය පිහිටවන්න උපකාර වෙනවා ශ්‍රද්ධාවත් වීරිය. යාහිස්ස බන්තේ සති තදස්ස සතින්ද්‍රිය. ඒ ආකාරයට ශ්‍රාවකයා තුළ තියෙන සිහිය තමයි සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය. ඒ ඔහුගේ සති ඉන්ද්‍රියයි. එතකොට අපි තුළ යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් මුලින්ම අපි අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න කරන වීරිය ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට දැන් ශ්‍රද්ධාවයි පටන් ගත්ත වීරියයි තියෙනවා අපි තුළ. එතකොට අපි සිහිය පිහිටවනවා නම් කුසල් දහම් පිළිබඳව හොඳ සිහියක් ඒක සති ඉන්ද්‍රිය වෙනවා. සද්දස්සේ බන්තේ අරිය ශාවකස්ස ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ ඒතම් පාඨකංකා. ස්වාමීනි ශ්‍රද්ධාවන්ත වූ ආරද්ධ වීරියෙන් යුතු වූ එළඹ සිටි සිහිය එළඹිලා තියෙන ඕන ජීවිතය තුළට. සිහිය එළඹ සිටි සිහියෙන් යුතු. සිහිය ඈතට ගිහිල්ලා නැහැ එළඹිලා තමයි. එළඹ සිටි සිහියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා කැමති යුතුයි මොකටද? යම් වස්සග්ගා රම්මනම් කරිත්වා ලවිස්සති සමාධි ලවිස්සති චිත්තස්සේ ඒකාග්‍රතං. නිවන අරමුණු කරගෙන කෙලස් අත්හැරී යාම අරමුණු කරගෙන ලබන්නා වූ සමාධියට ලබන්නා වූ සිතේ එකඟ බවට කැමති යුතුයි. ඒක තමයි ඔහු තුළ තියෙන සමාධි ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව තියෙන, ආරද්ධ වීර්යය තියෙන, එළඹ සිටි සිහිය තියෙන ආර්ය ශ්‍රාවකයා කැමති යුතුයි සමාධිය ලබන්න. නිවන අරමුණු කරගෙන ඒක තමයි සමාධි ඉන්ද්‍රිය. අපි දැන් විරිය ඉන්ද්‍රිය ගැන ටිකක් විස්තර කතා කළා, සති ඉන්ද්‍රිය ගැන කතා කරලා, සමාධි ඉන්ද්‍රිය ගැන කතා කළා මේ දේශනාවේ.
සද්ධා ඉන්ද්‍රිය ගැන මුලින්ම විස්තර වුණේ. කෙලින්ම පටන් ගත්තී ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා කියලා විතරයි. ඊළඟට බලමු. සද්දස්සරි බන්තේ අරිය ශාවකස්ස ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ සමාහිත චිත්තස්සේතං පාඨකංකා. ශ්‍රද්ධාවන්ත ඒ වගේම ආරම්භ කළ වීරියෙන් යුතු පිහිටගත් එළව සිටි සිහියෙන් යුතු සමාහිත සිතින් යුතු ආර්ය ශ්‍රාවකයා කැමති යුතුයි මේට. ඔන්න බලන්න ප්‍රඥාව විස්තර කරන විදිහ. යම් ඒවං ඥානිස්සති ඔහු මෙසේ දැනගන්නේ වේ. අනවතක්කෝ කෝ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤාති. මේ සංසාර ගමන අනවරාග්‍රයි. ආරම්භක කෙලවරක් පේන්නේ පනවන්න බෑ. පුබ්බා කෝටි කියන්නේ ඇරඹූ කෙලවරක් නපඤ්ඤායති නොපෙනවි. පෙන්වන්න බෑ. පනවන්න බෑ. මොකද මේ සංසාරේ අවිජ්ජා නීවරණානම් සත්තානම් අවිද්‍යාවෙන් වැහුණු සත්‍යයන්ගේ තණ්හා සංයෝජනානම් තණ්හාවෙන් බැඳිච්ච අවිද්‍යාවෙන් වැහිච්ච සත්‍යෝ සන්දහවතං සංසාරතං සරිසරාගෙන දුවමින් යනවා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සත්‍යෝ සසරේ සරිසරාගෙන යනවා. ඒක කවුද දැනගන්නේ? ශ්‍රද්ධාවන්ත, විරියවන්ත, සිහිය ඇති, සමාහිත සිත් ඇති ශ්‍රාවකයන් මෙසේ දැනගන්නවා. මේ සංසාර ගමන ආරම්භක කෙලවර පනවන්න බැරි එකක්. ඇයි ඒ පනවන්න බැරි? අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච සත්‍ය සසර සැරිසරාගෙන යනවා. ඒ දුක්ඛ සමුදයනේ. අවිද්‍යාව තෘෂ්ණාව කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය. දුකේ හට ගැනීම. අනවබෝධය තෘෂ්ණාව. නිසා තමයි දුක හටගන්නේ. ඒක තේරුම් ගන්නවා. අවිද්‍යාවත්තේව තමෝකායස්ස අශේෂ විරාග නිරෝධෝ. ඒ අවිද්‍යාව නම් වූ තමෝකායස් අඳුරු කඳ, අඳුරු කය අශේෂ විරාග නිරෝධ ඉතුරු නැතුව නොවැළමින් නිරුද්ධ වීමක් වෙද්ද සාන්තමේතං පදං ඒ පදේ ශාන්තයි. පනීතමේතං පදං ඒ පදේ ප්‍රණීතයි. එතකොට අවිද්‍යාව නැමැති අඳුරු කය ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක් ඇද්ද? ආමේ තත්ත්වේ ශාන්තයි ප්‍රණීතයි. ඒ මොකක්ද ශාන්ත පදේ ප්‍රණීත පදේ? ඒ අවිද්‍යාව නැමැති අඳුරු කය ඉතුරු නැතුව නොවැළමෙන් නිරුද්ධ වීම. තවත් විදිහකට කියනවා නම් යදිදං සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, හටගත් හැම දෙයකම සංසිඳීම. සබ්බෝපදී පටිනිස්සග්ගෝ සියලු කෙලෙස් සහිත කර්මයන්ගේ අත්හැරී යාම. තණ්හක්ඛයෝ තණ්හාවේ ඡේවීම. විරාගෝ නොයල්ම. නිරෝධෝ ඇල්ම නිරුද්ධ වීම. නිබ්බාන නිවන. එතකොට අවිද්‍යාව නැමැති අඳුරු කයේ ඉතිරි නැතිව නොයල්මින් නිරුද්ධ වීම කියන්නේ මොකක්ද? සියලු සංස්කාරයන්ගේ සංසිඳීමයි. සියලු කෙලෙස් සහිත කර්මයන්ගේ අත්හැරී යාමයි. සියලු තණ්හාවේ ඡය වී යෑමයි. සියල්ල පිළිබඳ ඇති විරාගයයි. සියල්ල පිළිබඳ ඇති නිරෝධයයි. සියල්ල පිළිබඳ ඇති නිවීම නම් නිවනයි. ඒ නිවන ඒ නිවන් පදේ ශාන්තයි ප්‍රණීතයි. ආනෝ තේරුම් ගැනීම තියෙනවා නම් යාහිස්ස බන්තේ පඤ්ඤා තදස්ස පඤ්ඤේය. ආනෝ ප්‍රඥාව තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. එහෙනම් මොකක්ද ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ? සසර ගමන කෙලවරක් නැහැ.
ආරම්භක කෙලවරක් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා තමයි මේ දුක් විඳ විඳ යන සංසාරේ සත්‍ය සැරිසරා යන්නේ කියලා. අවිද්‍යාව තෘෂ්ණාව නම් වූ දුක්ඛ සමුදය ගැන තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. ඒ මොකද්ද? උදය. හට ගැනීම දුකි. අස්තංගමේ මොකද්ද බලන්න. ඒ අවිද්‍යාවම ඉතුරු නැතුවමයි මේ නිරුද්ධීම තණ්හාශේවි. ඒක දුක්ඛ නිරෝධය. එතකොට මේ ප්‍රඥාව කිය මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. අපි අර ඉගෙනගත්තේ ප්‍රඥාවෙන් දැක්කේ චතුසු ආර්ය සත්‍යසු කියලා. බලන්න මේකට ගැලපෙන හැටි. හැබැයි මේක මතු පිටින් බලද්දී අපිට පේන්නේ මේ සංසාර චක්‍රය ගැන කියන්නේ ඇත්ත මේ සසර ගම දැන් පේනම නේද? සමහරව පේනවා නෑ අපිට බුද්ධ ආගම අපි ඔය ඔච්චර අපිට නොපෙන දේවල් ඕවා ගැන කතා කරන්න ඕනේ. මරණින් මත්තට දැන් අපිට මේ ජීවිතේ හොඳට කියන්න ඇති. ප්‍රඥාවක් නෑ. සංසාර ගමන පිළිගන්නේ නැතුව සංසාර ගමන අවබෝධ කරගන්න බැහැ. ඒ සසර ගමන අවබෝධ කරගන්න නැතුව ප්‍රඥාවේ අහලකටවත් එන්න බෑ. ඒකනේ ආරණ්‍යය දකින්න ඕන කියන්නේ සෝවාන් ශ්‍රාවකයා. ඉතිමස්මින් සති ඉදං හෝති මස්ස උප්පාද ඉදං උප්පජ්ජති. මේ ඇති කන්නේ මේ වේ මේ ඉපදීනේ මේ උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති මස්ස නිරෝධහ ඉදං නිරුද්ධති. මේ නැති කල්ලි මේ නැත මේ නිරුද්ධ වීමේ මේ නිරුද්ධ වේ කියන්නේ න්‍යායය. දැන් ගණිතේ න්‍යායක් තියෙන විද්‍යාවේ න්‍යායක් තියෙන. ඒ ආර්ය න්‍යාය ලෝකේ තියෙන. මේ ඇති කල්ලි මේ වේ. මේ හේතු ඇති කල්ලි තමයි මේ ඵල තියෙන්නේ. මේ හේතු උපදින විට මේ ඵල උපදී. මේ හේතු නැති කල්ලි මේ ඵල නැත. මේ හේතු නිරුද්ධ වෙන විට මේ ඵල නිරුද්ධ වෙයි. ඒ මොකද්ද? අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වෙයි. අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. ඒ විදිහට දුක්ඛ සමුදය. තණ්හාව ඇති කල්ලි උපාදාන වෙයි. තණ්හාව උපදින විට උපාදාන උපදී. ඉපදීම ඇති කල්ලි ජරා මරණ වෙයි. ඉපදීම උපදින විට ජරා මරණ උපදී. දුක්ඛ සමුදය. ආරණ්‍යය දුක්ඛ නිරෝධය. මේ නැති කල්ලි මේ නොවේ. මේ නූපදින විට මේ නූපදී. මේ නිරුද්ධ වන විට මේ නිරුද්ධ වෙයි. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධ වන විට සංස්කාර නිරුද්ධ වෙයි. තෘෂ්ණාව නැති කල්ලි උපාදාන නැත. තෘෂ්ණාව නිරුද්ධ වන විට උපාදාන නිරුද්ධ වෙයි. ඉපදීම නැති කල්ලි ජරා මරණ දුක නැත. ඉපදීම නිරුද්ධ වන විට ජරා මරණ දුක නිරුද්ධ වෙයි. මේ විදිහට මේ සසරේ හට ගැනීමක් නැතිවීමක් දකින ස්වභාවය අවබෝධ කරගන්න ස්වභාවයක් ඇද්ද? ඒකට තමයි කිව්වේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය. සකෝසෝ බන්තේ ආර්ය ශ්‍රාවකෝ. ස්වාමීනි, ඒ ආර්ය ශ්‍රාවකයා ඒවං පදහිත්වා මේ වචන වාක්‍ය හරි ලස්සනයි. මේ විදියට වීර්ය කරමින් අපි කලින් වීර්ය ඉගෙන ගත්තනේ. මුලින්ම කිව්වේ ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා කුසල දුරු කරන් කුසල උපදවා ගන්න වීර්ය කරනවා කියලා. ඒකනේ වීර්යය. එතන මේ විදියට ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා ඒවං පදහිත්වා මෙසේ වීර්ය කරමින් වීර්ය කොට ඒවං සරිත්වා මේ විදිහේ සිහිය උපදවා ඒවං සමාධිත්වා මේ විදිහේ සමාධිමත් ඒවං පජානිත්වා මේ විදිහට අවබෝධ කොට ඒවං අபிසද්ධාති මෙසේ ගැඹුරින් අදහයි. අර මුල් වචනයක් තිබ්බේ
ඒකාන්තගතව අභිප්පසන්නෝ කියලා අபிසද්ධාති මෙසේ ගැඹුරින් අදහයි. මොකක්ද? ඉමේ කෝතේ ධම්මා යේමේ පුබ්බේව සුතා වහේසු. මේ යම්කිසි ධර්මයෝ ඇද්ද ඒවා මං කලින් ඇහුවා විතරයි. දැන් අපි සමහර කරුණු ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා ගැන අහනවා. ඒවා අහලා විතරයි. තව දැනුම විතරයි. එතකොට යම් දවසක විරිය සතිය සමාධිය ප්‍රඥාව ඒ කියන ඉන්ද්‍රියන් වඩලා ඒ කියන්නේ දැන් පදහිත්තා කියන්නේ එකපාරක් වීර්ය කළා නෙමෙයි. වීර්ය කොට සිහි කොට සමාහිත කොට ප්‍රඥාවන්ත කොට ඒ කියන්නේ සති විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය නැවත පුරුදු කරලා ඒවන් අபிසද්ධාති මෙසේ ගැඹුරින් අදහයි. ඉමේ කෝතේ ධම්මා යේමේ පුබ්බේ සුතා වහේසු. මා මේ ධර්මයන් කලින් ඇහුවා විතරයි. තේදානාහං ඒතරයි. ඒ වුණාට මම දැන් කායේන චකුසිතා වේරාමි මගේ ජීවිතය තුළ මම උපදවාගෙන තියෙනවා. ජීවිතයෙන් ස්පර්ශ කරලා තියෙනවා. මං කලින් මේ ධර්මයන් ඇහුවා විතරයි. නමුත් දැන් මන් තුළ වීර්යය තියෙනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. පඤ්ඤායච අතිවිජ්ජ පස්සාමි මගේ නොනේ. ඒ ධර්මයන් මං විනිවිද දකිනවා. පිළිවිද දකිනවා. මා තුළ තියෙනවා කියලා. යාහිස්ස බන්තේ සද්ධා තදස්ස සද්දේන්ද්‍රිය. ආන එවැනි කෙනෙකුට ඇති වෙන ශ්‍රද්ධාවක් වේ නම් ඒ ඔහුගේ ශ්‍රද්ධාව සද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියටම පිළිටන්නේ කොතැනද එතකොට? ප්‍රඥාව සහිත වුණා. මේ දුක්ඛ සමුදය නිරෝධය දකින්නකොට තමයි අවිච්ඡ ප්‍රසාදය කියන තැනට එන්නේ. හැබැයි වීර්ය කරන්න සිහිය උපදවන්න මුලින්ම ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි වීර්ය උපදවා ගන්න, සිහිය උපදවා ගන්න, සතිය උපදවා ගන්න, සමාධිය උපදවා ගන්න, ප්‍රඥාව උපදවා ගන්න. හැබැයි ඒක දියුණු වෙනකොට තමයි හරියටම ශ්‍රද්ධාව ස්ථිර වෙන්නේ. අන්‍යයට තමයි කියන්නේ නම් ඒකාන්තගතව අභිප්පසන්නෝ කියලා. ඒකාන්ත වශයෙන් පැහැදුන ගැඹුරින් පැහැදුන කෙනා. ඒ කෙනාට ආයේ බුදුරජාණන් වහන්සේ ගැන හරි තථාගත ශාසනය ගැන හරි සැකයක් ඇති වෙන්න බෑ කිව්වේ ඒකයි. ඒ ඇති වෙන්න බෑ කියන කරුණ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පාදකපු විදිය. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේක ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ වදාළා සාදු සාරිපුත්ත පින්න සාරිපුත්ත ඉතා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ධර්මපරයය අකුරක් නැරී විදිහටම නැවත දේශනා කළා. බුද්ධ භාෂිතයක් වුණා. පින්නස් මම එක දිගට පරිවර්තනය කරගෙන යන්න විස්තර කරන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ඔබට අර අපි කලින් විස්තර කරපු විදිහට ආය නැවත මතක තියාගන්න ලේසියි. පින්නස් සාරිපුත්ත ඉතාම හොඳයි. යම්මේ ආර්ය ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ ගැන ඒකාන්ත වශයෙන් පැහැදුනා නම් ගැඹුරින් ප්‍රසාදයටපත් වුණා නම් ඔහු තථාගතයන් වහන්සේ ගැන වේවා තථාගත ශාසනය ගැන වේවා සැක ඇති කරනවා කියන එක විචිකිච්ඡා කරනවා කියන එක සිදුවන දෙයක් නොවේ පින්නස් සාරිපුත්ත. පින්නස් සාරිපුත්ත ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා මේ කැමැති විදිහට ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා කැමති යුත්තේ කුමක්ද? ඒ ආරම්භ කළ වීරියෙන් වාසය කරනවා කියන කරුණට. අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයට කුසල ධර්මයන්ගේ උපදවා ගැනීමට ස්ථාවර වූ දැඩි පරාක්‍රමයක් අත්මහල වීරියක් පවත්වනවා කියන දෙයට කැමති යුතුයි. ඒ තමයි සාරිපුත්ත
ඒ වීරිය තමයි ඔහුගේ වීරිය ඉන්ද්‍රිය. ශ්‍රද්ධාවන්තෝ වීරියවන්තෝ ආර්ය ශ්‍රාවකයා මේට කැමති යුතුයි. ඒ තමයි ශ්‍රද්ධාවන්තෝ වීරියවන්තෝ ආර්ය ශ්‍රාවකයා කැමති යුතුයි. සිහියෙන් යුක්ත ශ්‍රාවකෙක් වෙන්න. දැනට සුදුසු නුවණින් යුතු සිහියෙන් යුතු බොහෝ කලින් කළ කී දේ පවා සිහි කළ හැකි මන සිහියකින් යුක්තයි. ඔහු තුළ පවතින සතිය තමයි සති ඉන්ද්‍රිය. ශ්‍රද්ධාවන්ත වූ අරඹු වීරිය ඇති උපදවාගත් සිහිය ඇති ආර්ය ශ්‍රාවකයා කැමති යුතුයි. නිවන අරමුණු කරගෙන ලබන සමාධියට, නිවන අරමුණු කරගෙන ලබන සිතේ එකඟ බවට, ඒක තමයි ඔහුගේ සමාධි ඉන්ද්‍රිය. ශ්‍රද්ධාවන්ත වූ අරඹු වෙර ඇති එළඹ සිටි සිහිය ඇති සමාහිත සිත් ඇති ආර්ය ශ්‍රාවකයා කැමති යුතුයි මේ විදිහට අවබෝධ කරගන්න. අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච මේ සංසාර ගමනේ ආරම්භ කෙලවරක් දකින්න බෑ. සත්‍යව සසරේ සැරිසරාගෙන යන අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා. ඒ අවිද්‍යාව නැමැති අඳුරු කය ඉතුරු නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමක් ඇත්ත. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇත්ත. සියලු කෙලෙස් සහිත කර්මයන්ගේ අත්හැරීමක් ඇත්ත. තණ්හාක්ෂයක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද. ඒමයි ශාන්ත, ඒමයි ප්‍රණීත කියලා යම් අවබෝධ කර ගැනීමක්, දැන ගැනීමක් ඇද්ද. එයයි ප්‍රඥා ඉන්ද්‍රිය. පින්නසාරිපුත්ත ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට වීර්ය කොට සිහිය පිහිටුවා සිත සමාධිමත් කොට මෙසේ අවබෝධ කොට ඒවං අபிසද්ධාති මෙසේ ගැඹුරින් අදහයි. මා මේ ධර්මයන් කලින් අහලා තිබ්බ විතරයි. නමුත් මම මගේ ජීවිතය තුළින් නාමකයින් ස්පර්ශ කරලා වාසය කරනවා. ප්‍රඥාවෙන් පිළිවිත දකිනවා කියලා. ඔහුට ලොකු බලවත් විශ්වාසයක් ඇති වෙනවා. තමාගේම අත්දැකීමක් ඇරෙට අන්නේ තමයි ඒ ශ්‍රද්ධාව තමයි සද්ධා ඉන්ද්‍රිය. එන බුදුරජාණන් වහන්සේ නැවත සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළ කරුණ නැවත සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කර බලන්න මේ ධර්මයේ සුධර්මත්වයේ පිළිබඳ තිබ්බ ගෞරවය. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ධර්මයේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මය. එතකොට මේ ධර්මයේ පිළිබඳ ගෞරවයෙන් තමයි ඒ එකම ධර්මය. දැන් අපි නම් හිතනවා ඔබ කියපු එකමයි කියලා නවත්තනවා. එහෙම නෑ. ඒක බොහොම සතුටින් එකිනෙක අනුමෝදන් සාකච්ඡා කරන්නේ. ඉතින් අපිට මේ දේශනෙන් පේනවා ශ්‍රද්ධාව කියන්නේ තව දියුණු කරගෙන ස්ථාවර කරගත යුතු එකක් කියලා. ඊළඟට ශ්‍රද්ධාව මූලික විදිහටවත් නැතුව වීරිය සති සමාධි ප්‍රඥා උපදවා ගන්න බෑ කියලා. ඒකනේ මේ ශ්‍රද්ධාව ගැන අපේ ගුරු දේවයන් වහන්සේ නිතර පවසන්නේ. දැන් අවුරුදු කීයක් තිස්සේ කියනවාද? ඒකට සමහරු බැන්නනේ. සමහර ආමුදුරු බැන්න. ශ්‍රද්ධාව ගැනම කියනවා. ශ්‍රද්ධාව නෙමෙයි ප්‍රඥාවයි තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන කෙනා මෝඩය වෙනවා. කොහොම කියනවා? දන්නේ නැතුව. නමුත් මේ ශ්‍රද්ධාව අපි කියන මුක්ත ශ්‍රද්ධාවද? අවිද්‍යානුකූල ශ්‍රද්ධාවද? එහෙම නැත්නම් අමූලික ශ්‍රද්ධාවද? නෑ. මේ කියන්නේ මුලක් ඇති ආකාරවති ශ්‍රද්ධාව. ඒ උතුම් ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කවුද කියලා ගුණ වශයෙන් අඳුන ගන්න නැතුව, ධර්මය මොකක්ද කියලා ගුණ වශයෙන් අඳුන ගන්න නැතුව, සංඝයා කවුද කියලා ගුණ වශයෙන් අඳුන ගන්න නැතුව, ඒ සෝවිසි ගුණ දන්නේ නැතුව පුළුවන් ද කෙනෙකුට වීර්යය උපදවා ගන්න? එයාට පුළුවන් ද සීල්පද හරියට අඛණ්ඩව රකින්න? බෑ. නිවන් මාර්ගේ වැඩෙන හැටියට සීල් රකින්න බෑ. එතකොට මේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප ආදී මේ නිවන් මාර්ග දියුණු වෙනකොටම ශ්‍රද්ධාව මුල් වෙනවා. ඒ ශ්‍රද්ධාව තුළ පිහිටලා තමයි
විරිය සතිය සමාධිය ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමට දියුණු කරගන්නේ. හැබැයි ඒවා පිළිතනකොට නැවත ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කළාම පිළිටනවා. සාමාන්‍ය ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා. එතකොට වීරිය සතිය සමාධිය ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියටම පිළිටනවා. ඇත්තටම මේවා හරියටම අපිට මේකට පස්සේ මේක වෙනවා මේකට පස්සේ මේක වෙනවා කියලා හරියටම බෙදන්නේ ඔක්කොම මානසිකව ගොඩනගා ගන්න කුසලතාවනේ. ශ්‍රද්ධාවේ දසමයක් ඉදිරියට යනකොට ඒත් එක්ක වීරී දසමයක් සතිය ඒවත් දියුණු වෙනවා. හොඳට බලන්න ඔබ තෙරුවන් වඳිනකොට බණ අහනකොට ඔබ තුල වීරිය නැති වීරිය ඇති වෙන්නේ නැද්ද කියලා? දැන් ඔන්න ඔබ බොහෝම අමාරුවෙන් සිල් රැකගෙන හිටියානම් කොරෝනා කාලේ දැන් අසපු වහලකදී වැඩසටහනක් අපි කරේ නැහැ මෙහෙමවත්. ඒතර සමහරු ඒ නිවෙස්වල තමන් ඉන්න තැන්වල සිල් ගත්තා. හැබැයි ඕන දවසක් ගන්නවා ඊළඟ සතියේ බැරි වෙනවා ආයෙ ගන්නවා ආයෙ බැරි වෙන සමහරු ගන්නෙ. හැබැයි දැන් ඔන්න අපි හවස ධර්ම දේශනා කරද්දී ඔබ බුදුබණ ඇහුවා. ආහනකොට දැන් ඔන්න ඔබට කම්මැලිකම නැහැ සිල් ගන්න. සිල් ගන්න හිතෙනවා. ඇයි ශ්‍රද්ධාව ඉපදෙලා. අර ශ්‍රද්ධාව අபிසද්ධාති නෙමෙයි මේ ඒකාන්තගතව අභිපසන්නව තිබ්බනම් ඒ ශ්‍රද්ධාව මුලා වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ශ්‍රද්ධාව මුලා වෙනවා. සාමාන්‍ය උපාසක උපාසිකාවන්ට තියෙන සාමාන්‍ය ශ්‍රද්ධාව. ඒක ඇති වෙනව නැති වෙනව අඩු වෙනව වැඩි වෙනව. පිරියෙන්නේ නැත්තේ නෑ පිරියෙනවා. හැබැයි ඉන්ද්‍රිය මට්ටමට ඇවිල්ලා දියුණු කරගෙන විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් පස්සේ ඇති කර ගන්නානේ. ආනේ ඉන්ද්‍රිය ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඒක සසර ගමන ගැන තියෙන ප්‍රඥාවත් එක්ක ඇති වෙනවනේ. ඒක අවිච්ඡ ප්‍රසාදයක් වෙනවා. ඔහුට ආය කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. මේ දේශුම සාමුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ ආපන සූත්‍රය. මාන වර්ධජන නාම කියන්නේ ගාම කරනවා. ආපන සූත්‍රය. ඉතින් අපි මේ දේශනා කියවන්න ඕන දැන් මේ සංයුත්ත නිකායේ පස්වෙනි කොටස පරිවර්තන කරලා දැන් අවුරුදු 5කට වැඩි ලොකු සාමනස් සමහර මේ පොතක් අල්ලලා නැහැ කියවලා නැහැ මේවා ඔක්කොටම කියන්න තියෙනවා ටික ටික අමාරුවෙන් හරි අපි ඉගෙන ගන්න ඕනේ ඒ නිසා අපි හැම දිනාටම මේ උතුම් ධර්මය පිළිට කරගෙන ඉන්ද්‍රිය ධර්ම උපදවා ගන්න වාසනාව ලැබේවා සානසස් තව අවස්ථාවක් ඔබට තියෙනවා අද දහම් ගැටළු අහන්න පුළුවන් ඔබට හැබැයි මේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනාට විතරයි ඔබට කරන්න තියෙන්නේ ඔය ඔබ ෆෝන් එකකින් ගොඩක් වෙලාවට බලන්න දැන් දේශනේ Zoom එකකට සම්බන්ධ වෙලා ඉන්න ඔබ ෆෝන් එකෙන් නම් ඒ දකුණු අත පැත්තේ යට කෙරවලේ තියෙනවා තිත් තුනක් මෝ කියලා ආන්නේක උඩ ඔබ ක්ලික් කරපුවාම එතකොට රයිස් හෑන්ඩ් කියලා අතක ලකුණක් එනවා ඔබට පුළුවන් අත උස්සන්න. තාක්ෂණයෙන් තමයි ඉතින් කරන්න වෙලා තියෙන්නේ නේද? එතකොට දැන් සාමාන්‍ය පිළිසෙ ඉන්නකොට අපි අත උස්සලා ගැටලුවක් අහන්නේ. එතකොට ඔබ අත උස්සපුවාම මේ ඉන්න මේ තාක්ෂණයෙන් කටයුතු කරන දරුවෝ ඔබේ මයික් එක ඔන් කරනවා. ඔබත් ඔන් කරගන්න ඕනේ හැබැයි. ඔබේ ෆෝන් එකේ මයික් එක ඔන් කරගන්න ඕනේ. ඔන් කරලා ඔබට පුළුවන් ප්‍රශ්නය අහන්න දැන්. ගැටලු තියෙන අය මේ දේශනාවට අදාළ එකක් හරි වෙන දහම් ගැටලුවක් හරි පෞද්ගලික විස්තර නැතුව දහම් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතා කෙටියෙන් අහන්න ඕනේ. අද දේශනාව තේරුම් නැත්නම් ඔබ තේරුම් නැති කොටසක් තියෙනවා නම් අහන්න. නැත්නම් වෙන
ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙනම් අපි දැන් විවේක කාලයක් ගමු. ඊට පස්සේ විවේක කාලයෙන් පස්සේ ඔබ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ ගැටලු වලට පිළිතුරු දීලා අපි භාවනාව සිද්ධ කරනවා. වැඩසටහන ඉවර කරන්න කලින්. දැන් කෙටි විවේක කාලයක් ගන්න. සනාතන සැපයදින මගේ ලොව හිරුමඩල ඔබයි බුදු සමිඳුනේ සරුසාර පොළව මත වැඩෙන සරු පැලෙලිස මුල්ලොවට සෙවනති වැඩෙනි බුදු සමිඳුනේ මඩදී උඩට නැගී සුපිපි නිලුමන් විලස දම් සුවඳ විදාගෙන මලක් වෙවි සමිඳුනේ ආස් කුස එළිය කොට සුපුන් සඳ දිලෙන විට එළිය විහිදා දිලෙන තරුව විවි සමිඳුනේ සදන සිත් සදාගෙන සිල් සුවඳ දරාගෙන ඔබේ සිරිපා සෙවණි වැඩෙනි බුදු සමිඳුනේ අනුර විනි විට දිලෙන නන පහන දරාගෙන ලොවෙහි ඇති දතු එලෙස දකිමි බුදු සමිඳුනේ වෙනස් වෙන ලෝදාම සියලු දැන දකින විට
උතුම් සම්බුදු සුවඳ සිහි කරමි සමිඳුනි නොසිල්වෙන පහන් සිල එක්කන්ව දිලෙන ලෙස මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනි ඔබේ බුදු සසුනේදීම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනි ඔබේ බුදු සසුනේදීම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනි ඔබේ බුදු සසුනේදීම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනි සාදු 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 අඳුරුලොව එළිය කර මගේ සිත පහන් කළ සප්ප සතුට උදා කළ මගේ බුදු සමිඳුනි නොමග යන විට නැඳින සුමගටම යොමු කරන මහා කරුණා ගුණෙති කාරුණික සමිඳුනි මැරෙන ඉපදින ලොවෙන් සදාටම මිදෙන්නට අමනිවන් මඟ දෙසන සුගත බුදු සමිඳුනි ජීවිතේ දුක් සෝක විසදමා සනසවා අමා ඔසු ලබා දෙන සුගත බුදු සමිඳුනි පොදෙකලා දිවි මගක දහම තුල තනි නොවන පිළිසරණ ලබා දෙන සුගත බුදු සමිඳුනි රැවටෙමින් මේ ලොවට සප සොයා දුවන විට
ප්‍රඥාව ලබාගෙන කාරුණික සමිඳුනේ දුකින් මුදවා සැවොම සනාතන සපය දෙන මගේ ලොව හිරු මඩල ඔබයි බුදු සමිඳුනේ සරුසාර පොළව මත වැඩෙන සරු පැලෙස මුළුලොවට සෙවණදී වැඩෙන බුදු සමිඳුනේ මඩදී උඩට නැගී සුපිපි නෙළු මන්විලස දම් සුවඳ විඩාගෙන මලක් විමි සමිඳුනේ අහස් කුස එළිය කොට සුපුන් සඳ දිලෙන විට එළිය මිහිදා දිලෙන තරුව විමි සමිඳුනේ සදන සිත් සදාගෙන සිල් සුවඳ දරාගෙන ඔබේ සිරිපා සෙවණි වැඩෙනි බුදු සමිඳුනේ අඳුර විවිධ දිලෙන නන පහන දරාගෙන ලොවෙහි ඇති තතු එලෙස දකිමි බුදු සමිඳුනේ වෙනස් වීම ලෝදාම සිරලු දැන දකින විට උතුම් සම්බුදු සුවඳ සිහි කරමි සමිඳුනේ නොසෙල්වෙන පහන් සිල එක්තැන්ව දිලෙන ලෙස මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදීම එයමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදීම එයමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතමි බුදු සමිඳුනේ ඔබේ බුදු
සසුනි හිම එයමා නිවන් දැක පිළිසරණ ලබන්නට පතරමි බුදු සමිඳුනි සාදු 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 sadhu 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 පිරිසිනවා ඔබට දැන් පුළුවනි දහම් කරුණු තේරුම් ඉදිරිපත් කරන්න. අපි භාවනා කරමු. ඒ සඳහා සෝදානම් වෙන සම්පූර්ණ අපි අද අනිත්‍ය ආයතන භාවනාව සිදු කරමු. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයේ අනිත්‍ය ස්වභාවයත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතනයන්ගේ අනිත්‍ය ස්වභාවයත් විඥාන අනිත්‍ය ස්වභාවය ස්පර්ශයේ විදීමි අනිත්‍යවන්නේ කරමු. මේ අනිත්‍ය කියන්නේ සංඥාවක් උපදවගත යුතු භාවනාව. අනිත්‍ය සංඥාව කියන්නේ අපිට තියෙනවා නිත්‍ය සංඥාව. මේ අපේ තියෙන ඇකන නාසය දිවකය මනස නිත්‍යයි කියන හැඟීමක් තියෙනවා. නිත්‍යයි කියලා ඒ තුල වාසය කිරීමක් තියෙනවා. තෘෂ්ණාවෙන් ගන්නවා. නිත්‍යයි කියන අදහසින් මනිනවා. උසස් පහත් වශයෙන්. නිත්‍යයි කියන අදහසින් මගේ මම මගේ ආත්මය කියලා අල්ලගන්නවා. මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ආයතන ගන්න එක සසරි සත්‍යය පුරුද්ද. ප්‍රඥාව දියුණු කරන ශ්‍රාවකයා ඒ ඉන්ද්‍රියන් මේ ආයතනයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා ඉස්සලා. තියෙන අපිට සංඥාවක් නිත්‍යයි කියන සංඥාව. අපි ඒක හදාගන්න ඕනේ අනිත්‍යයි කියන සංඥාවට. මොකද නිත්‍යයි කියන්නේ බොරුවක්. ඒක විපරීත සංඥාවක්. කන පිට හැදිච්ච සංඥාවක්. අනිත්‍යයි කියන දේ තමයි මේ ලෝකයේ ඇත්ත. ඒ නිසා එකපාරක් දෙපාරක් හිතුවට කිව්වට මෙනෙහි කළාට අනිත්‍ය සංඥාව පිළිටන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලා අනිත්‍ය සංඥාව ගැන ඉගෙන ගන්න ඕනේ.
අපි මේ මම ඔබට කියන වාක්‍ය වගේ ඔබ සත්‍යයනා කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. ඒ වගේම නිතර මෙනෙහි කරන්න ඕනේ. හොඳට ඔබට මතකයේ හැටියට හිතට කාවැදුනහම ඔබටම පුළුවන් තනියම මෙනෙහි කරන්න. යම් දවසක ඔබට ඇහැ අරමුණු කරගත්තී අනිත්‍යයි කියන සංඥාවම ඉස්මතු වෙලා යනවා නම් ඔබේ අනිත්‍ය සංඥාව පිටතලා රූප ගැන මෙනෙහි කරද්දී බාහිර සජීව ජීව අනිත්‍යයි කියන සංඥාව ප්‍රකට වෙනවා නම් ඔබ සාර්ථකයි. එහෙම තමයි භාවනාවේ දියුණුව මැනගන්න තියෙන්නේ. අපි දැන් සරලව මේ භාවනාව පුරුදු වෙන්නේ. මේ අපි වාක්‍ය හැටියට කියනකොට අහගෙන පෙරපසු වෙන්නේ නැතුව ඒත් එක්කම හිතන්න කියන්නේ මූලික පියවර මේ භාවනාව. හැමදාම අහගෙන භාවනා කරන්න පුරුදු වෙන්න එපා. අපි පොදුවේ කරන දවස්වලට අලුත් පිළිසක් ඉන්න නිසා අපි මේ වාක්‍ය හැටියට භාවනාව කියනවා. හැබැයි හැමදාම අහගෙන භාවනා කරන්න පුරුදු වෙන්න එපා. යම් දවසක් එනවා ඔබට පාඩම් කරලා මතකයි. තමන්ගේම රිද්මයකට තමාට ගැලපෙන විදිහට ලොකු වෙනස්කම් කරන්න නැතුව මේ ක්‍රමයෙන් තමන් බොහොම සංසිඳීමෙන් මෙනෙහි කරන්න. ආන්නේ තමයි තමන් කරන භාවනාවක් වෙන්නේ. ඉතින් අද අපි අනිත්‍ය ආයතන භාවනාව හොරවෙමු කරන්න. හොඳට අහගන්න. අහගෙන ඒත් සමගම හිතන්න. මා කියවට පස්සේ මේ හිතන්නේ මම මේ ඇස අනිත්‍යයි කියද්දී ඔබගේ හිතේ ඒ සද්දෙත් එක්ක මේ ඇස අනිත්‍යයි කියලා හිතෙනවා. ඒ විදිහට හිතන්න. මේ ඇස හේතු නිසා හටගත්තේ හේතු නැතිවීම නැති යන්නේ අනිත්‍යයි 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 මේ ඇස හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ ඇස මගේ නොවි මම නොවි මගේ ආත්මය නොවි ඇසට පෙනෙන රූප හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය රූප මගේ නොවේ මම නොවේ මගේ ආත්මය ඇසේ ස්පර්ශ ඇසේ විඥානය හේතු නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය විඥානය මගේ නොවේ මම නොවේ
मगे आत्मය නෙවෙයි. ऐसे स्पर्शය හේතු නිසා හටගත්තේ හේතු නිසා හටගන්නායි හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ ස්පර්ශය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ ऐसे स्पर्शයෙන් උපදින විඳීම අනිත්‍යයි 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 අනිත්‍ය විඳීම මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේ කන හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ කන මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ ශබ්ද මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කනේ විඤ්ඤාණය අනිත්‍යයි 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 කනේ විඤ්ඤාණය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශය අනිත්‍යයි 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 කනේ ස්පර්ශය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශයෙන් උපදින විඳීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේ නාසය හේතුන් නිසා හටගන්නා
හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ නාසය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි 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 අනිත්‍ය වූ ගඳ සුවඳ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ නාසයේ විඤ්ඤාණය හේතුන් නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඤ්ඤාණය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ ස්පර්ශය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි 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 අනිත්‍ය විඳීම මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේ දිව හේතු නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන අනිත්‍යයි 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 අනිත්‍ය වූ දිව මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ දිවට දැනෙන රසය හේතුන් නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ රසය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය දිවේ විඤ්ඤාණය අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඤ්ඤාණය අනිත්‍ය වන විඤ්ඤාණය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ
දිවේ ස්පර්ශය අනිත්‍යයි 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 අනිත්‍ය ස්පර්ශය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේ කය හේතුන් නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි 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 අනිත්‍ය වූ කය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස අනිත්‍යයි 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 අනිත්‍ය වූ පහස මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කයේ විඥානය අනිත්‍යයි 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 අනිත්‍ය විඥානය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කාය ස්පර්ශය අනිත්‍යයි 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 අනිත්‍ය වූ ස්පර්ශය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කාය ස්පර්ශයෙන් උපදින විඳීම අනිත්‍යයි 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 අනිත්‍ය විඳීම මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේ මනස හේතුන් නිසා හටගන්නා හේතු නැතිවීමෙන් නැති වී යන අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු අනිත්‍යයි 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 මනෝ විඥානය අනිත්‍යයි 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 අනිත්‍ය වූ මනස අනිත්‍ය වූ අරමුණු අනිත්‍ය වූ මනෝ විඥානය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය මනස ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි. අනිත්‍ය ස්පර්ශය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශයෙන් උපදින විදිහේ ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය විඳීම් මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. සියල්ලම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. හේතුන් නිසා හටගත් සියල්ල, හේතුන් නිසා හටගන්න සියල්ල හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ සියල්ල මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. සියල්ලම අනිත්‍යයි, සියල්ලම අනිත්‍යයි, සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය වූ සියල්ල මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. සාදු, සාදු, සාදු. ගැටලුවක් අහලා තියෙනවා මේකට කියන්නේ. අපි ඒකට පිළිතුරක් දීලා පොඩ්ඩක් මුදුන්වසු. ගැටලුවක් අහනවා මේ පවතින සීමිත ඉඩකඩත් එක්ක තමුන් නිදන කාමරේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමාව තබාගෙන දිනපතා බුද්ධ වන්දනාව සිදු කිරීම උචිතද? එය ගෞරවාන්විත සිදු කිරීමට උපදෙසක් ලබා දෙන්න. ඒ වගේම දෙවැනි ගැටලුව විවාහකය වල තමුන් නිදන කාමරේ බුද්ධ සිද්ධාස්ථානගේ බවට පිටුර විද්‍යාල වාදන සුදුසුද? මෙහෙමයි අපේ හිතේ අගෞරවයක් නැත්නම් නේද? අපි ගෙදරක වුණත් ඉහළ තැනකින් සූදානම් කරගන්නේ. එහෙම නැත්නම් මේසයක් කොට වෙන් කරන තැනක ඒක ගැටලුවක් නැහැ. හේතුව තමයි විවාහක යෝලක් කාමරේට ඉන්නවා කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. පන්සිල් හානි කරනවා නම් ඒ කාමරේ දුස්සීලකම් වෙනවා නම් තමයි ඒක ගැලපෙන්නේ. දුස්සීලකම් කියන්නේ පන්සිල් පිළිපදීම. එහෙම නැතුව දුස්සීලකමක් වෙනවද? ඒ නිසා
අපි බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න අපිට පුළුවන් විදිහට ඉඩ කඩක් වෙන් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් අපිට උපකාර වෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ මට ඕනේ පිළිමාසනම බුදු පින්තූරයක් කියලා. නමුත් එහෙම තේරෙනකොට අපි වදිනවා, ගරු කරනවා, බොහොම දක්වනවා. ඉතින් ඒක අපිට වටිනවා. හැබැයි අපි හිතමු ලොකු ගෙදරක් තියෙනවා. කාමර ගොඩක් තියෙනවා. ඒකේ මම දැකලා තියෙන සමහරු කාමර හොඳට තියෙද්දි, සාලේ හොඳට තියෙද්දි එළියේ කොරිඩෝ එකක අර පොඩි දැන් අලුත් විදියට කඩවල ගන්න තියෙනවානේ කණුවක් හදලා කණුව උඩ නිකම් පිළිවහන්සනමක් තියලා තියෙනවා. ඒක සුදුසු නෑ. අපි ඔක්කොම හොඳට ආරක්ෂා සහිතව දොර ජනෙල් වහගෙන ඉන්නවා. දූවිලි වැදින්නේ නැතුව. හැබැයි අර පිළිවහන්සේ දූවිලි වැදි එළියේ තියෙනවා. ඒක සුදුසු වෙන්නේ නෑ. දැන් විහෙර විහාරාරාම වල තියෙන ධාතු මන්දිරේ විහාර පිළිවහන්සලා වැඩ ඉන්නවා. එළියේ බෝධීන් වහන්සේටත් වැඩ ඉන්නවා. ඒ පන්සලේදී නමුත් ඒවා පිළිසිදු කරලා පිළිවෙලකට ඒ ගෞරවයෙන් කරනවා. නමුත් නිවසේ ඉඩකඩ තියෙද්දි ඇතුලේ ඉඩක් වෙන් කරගන්න නැතිව එළියේ තිබීම සුදුසුයි කියලා හිතෙන්නේ නැහැ. ඉස්සර පුංචි ගෙවල් වලදී ගොඩාක් කට්ටිය ඉන්න නිසා එළියේ මිදුලේ මල් පැලක් හදලා ලස්සනට මල් වවලා වටේ පිරිසිදු කරලා වැලි අතරලා තෙරුවන් වැන්දත් උඩ නිදහසේ වදින්න පුළුවන් නිසා ඒකෙත් ගැටලුවක් නැහැ. නමුත් මෙහි එහෙම බෑනේ. එතකොට අපිට කරන්න වෙන්නේ තියෙන සීමිත දේන් ප්‍රයෝජනයක් ගන්න. ඕනනම් පුළුවනි අපිට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපි හිතමු බිත්තියේ හරි කොහරි තියලා කොහොමද අපි ඒකට පුංචි විහාර මන්දිරය වගේ හදලා එහෙම කොහොම හරි අපි තැන්පත් කරලා කියමු. අපිට ඕන ඉදිරියෙන් තිරයක් දාගන්න පුළුවන්. අපි බුදුන් වහන්සේ වෙලාවට තිරය ඇරලා වන්දනාමාන කරලා පස්සට උගුනේ වහන්න බැරි පාම් දානකොට පරිස්සමෙන් පාම් පොත කරලා අපි ඇහැරලා ඉන්න වෙලාවේ වහන තිර රැට නිමල නිදා ගන්න. ඒ වගේම බුදු පහන නිමන්නවද ඒ වගේ මෝඩ විදිහට හිතන්න එපා. ඒක අපි ආරක්ෂාව ගැන හිතන්න බෑ. ඒ වගේ දේවල් හරි සරලයි. එච්චරනේ වැරදි දෙකයි. බෞද්ධ පින්තූර ඒ වගේ දේවලුත් එහෙම. ඒවා ඉතින් එක එක තැන්වල දාලා දූවිලි ගොඩේ දාලා එහෙම තියන්න හොඳ නැහැ. ඊට පස්සේ කැඩිච්චාම වුණ ඒවා හිමීට ගිහිල්ලා පාන්සල් ලයින් පාරවල් ලයින් తీරනවා ලංකාවේ ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. අඩුම තරමේ දැන් බුදු පිළිම වහන්සේනම කැඩුණොත් එහෙම හදාගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නැහැ. මම එකපාරක් ඔය වගේ ප්‍රශ්නයක් කළා මම හිතුවා මොකද මම ඔය සෝමවති සෑවන්දනාව තියෙනකොට මිනිස්සු ගොඩාක් ගෙනල්ලා දාලා තිබ්බා ඒ වගේ කැඩිච්ච බුදු පිළිම. ඒවට මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක්. ඒක ගහක් මුල දාලා තිබ්බා. වාත්‍ය කැලේ වැහිලා. දැන් අපි මේ පැත්ත සුද්ධ කරද්දී දැන් මිනිස්සු මේ පැත්තට එනවා. ඊට පස්සේ අපි ඔක්කොම එකතු කරලා ටිකක් ඈත තිබ්බ ලොකු නුග ගහ. ඒ නුග ගහේ අතු අතර ලොකු ඉඩ තියෙනවා. අනේ ඒ අස්සේ අපි පේන්නේ නැති තැනක ඒ ඔක්කොම පිළිම ටික තැන්පත් කරලා. ඒ වගේ අපි ඉහළ තැනක අගෞරවයක් වෙන්නේ නැතුව කාටවත් පේන්නේ නැති තැනක ටික තියෙන එක තමයි හොඳ. සමහර ගොඩාක් බෞද්ධයෝ කරන වැඩ විදිහට තමයි පාරයි. බෝධීන් වහන්සේ ළඟ බුදු මැදුර වල කැඩිච්ච දේවල් වෙනක් තියෙනවා. ගෙදර තිබ්බාම පව් කියලා මේ. ගෙදර කැතයි ඒ නිසා. ඊට පාර යන අන්‍යාගමිකයි ශ්‍රද්ධාව නැති අය ඔක්කොම දකිනවා. ඒකනේ හොඳ නැතිට තවත් ජරාවක්. ඒ නිසා මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. විසක්කාරට
නැත්නම් තමන්ගේ ගම් වල ඒ වගේ තියෙනවා නම් ඒව පිළිසිදු කරලා අයින් කරලා කොහරි උඩකින් තියෙන එක තමයි හොඳ. ඒ කැලිලා අපි අයින් කරාට පස්සේ ඒ කාය නැවත අපි පූජනීය ගණයට වැටෙන්නේ නැහැ. අපි ටික අයින් කරලා තියෙනවා. හොඳයි. අපි කොණ්ඩයක් මොදනා සිදු කරමු. අද අපි ඉදිරි උදෑසන වෙන මේ මොහොත දක්වා දානමය වශයෙන්, සීලමය වශයෙන්, ධර්ම ශ්‍රවණමය වශයෙන්, ධර්ම දේශනාමය වශයෙන්, භාවනාමය වශයෙන් අපි රැස් කරගත්ත සීල ගුණ සම්භාරය පින්කමට සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සේරිස්සක දෙවරජු ප්‍රධාන දේව පිරිවර, විරූපාක්ෂ දෙවරජු ප්‍රධාන දේව පිරිවර, සබ්දීන්දුන් සදරවරන් දෙවරු, සිම්පති දෙවරු, සදවලවාසී සියලු දෙවියෝ, ගටිකාර බ්‍රහ්මරාජ්‍ය ප්‍රධාන බ්‍රහ්මයෝ, සියලු නාගයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ප්‍රදේශවාසී පළාත්වාසී දෙවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සැපයට පත් වෙත්වා. බුදු සසුන සුරකිත්වා. දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැමදෙනා නමින් මේ ගිය සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් සැපයට පත් වෙත්වා. සංසාර දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පිරිනමන ස්වාමීන් වහන්සේ, අපගේ මහෝපාද්‍යය මහානායක ස්වාමීන් වහන්සේ, සීල මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් සැපයට පත් වෙත්වා. නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා. තුන් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ උපකාර වේවා. සාදු සාදු. අද මේ සීල භාවනා වැඩසටහන සහ සම්බන්ධ වන ඔබ හැමදෙනා ඇතුළු ඔබගේ පවුල් සියලු දෙනාට කොරෝනා වසංගතයෙන් රෝගීව සිටින ලෝවාසී සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් ඇතුළු හැමදෙනාටම ඒ වගේම වයෝවෘද්ධ දෙමව්පියන්ට, පුංචි දරුවන්ට, පැවිදි මව්වරුන්ට මේ පුණ්‍යානුභාවය පිළිසෙන්නත්තා. ඩුබායි මහමුණා භාවනා සප ආරම්භ කළ ආරම්භය පටන් මේ මොහොත දක්වා මූලිකත්වයෙන් කටයුතු කරන උදව් උපකාර කරන සහ සම්බන්ධ වෙන සෑම සියලු සදහවතුන්ට සියලු දෙනාට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් දුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්තු සබ්බ දුක්ඛා පමුංචිතෝ. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං khawani bhanti බුරිපඤ්ඤේ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං khawani ධම්ම සම්දිට්ඨිකාකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං khawani සංඝ පුඤ්ඤං කිත්තං අනුත්තර. සාදු සාදු සාදු. අපි ගුරු දේවයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට වන්දනා කරමු. මහා සංඝ කියන්නේ ඕකාස වන්දාමි බන්ති මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්ථේන කතං සබ්බං අච්ඡං කම්තිනේ බන්ති. ඕකාස khamaami bhanti. ဒုတိယံ පි ඕකාස khamaami bhanti. තතියං පි ඕකාස khamaami bhanti. සාදු සාදු සාදු. හැමදෙනාටම ආශිර්වාද කරනවා.
अभिवादन सीलिस नित्यं वद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुर्वन्नो सुखं बलम् आयुरारोग्य संपत्ति सर्व संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाति समिच्छतु सुपत्तिता 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 अनुदिनाटं तेरु समय नमो बुद्धाय रात्रि वेले दावेल सदा तेरो वंदना सह धर्मदेशने दावल काले उबला श्रद्धा रूपवान सिद्धा करुमाना ඊට හවස බෝධි වන්දනාව තියෙනවා. මේ බෝධි පූජාවට සම්බන්ධ වෙන්න කියලා අසනීපයට ඔබ දාන්න කියන ලැබෙන මාර්ගයට දැනුවත් කරන්න. ඊළඟ දකිමි බුදු සමිඳුනි වෙනස් වෙන දෝදාම සියලු දැන දකින විට උතුම් සම්බුදු සුවඳ සිහි කරමි සමිඳුනි නොසෙල්වෙන පහන් සිල එක්තැන්ව දිලෙන ලෙස මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනි ඔබේ බුදු සසුනේදීම ඒ අමා නිවන් දැක